right මේක ලියලා දාගන්න මේක හරියට ලියාගත්තා වල ඉවරද එහෙනම් මම යට කැලේ දාන්නද right ඕක ඉවරලා මේකට යන්න හරි මේ ටික තව විනාඩි දෙකක් වගේ දෙන්නම්කෝ මේ ටික දාගන්නවා හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් දාසපෙමකින් සම්බන්ධ කරලා තිබ්බොත් එහෙම ප්‍රතිරෝධයක් ඒ ප්‍රතිරෝධය හරහා ධාරා වෝල්ටේජ් දෙකම එකම කලාවේ පිහිටන්නේ ප්‍රේරකයක් කරහා ඒ වුණාට වෝල්ටේජතාව පෙරටුගාමී වෙනවා ධාරා පසුගාමී වෙනවා ධාරිත්‍රයක් කරහා ධාරාව පෙරටුගාමී වෙනවා වෝල්ටේජතාව පසුගාමී වෙනවා ඔක ඉවර කරන්න නැත්නම් ඉක්මනට දාගන්න පුතේ 29 පිටුවේ පොඩි යටින් චුට්ටක් ඉතුරු කරන්න අපි යට ටික ලියාගමු ওই ටික දාගන්න දැන් තුනට බෙදලා ඔය විදිහට right හරි පුතේ මේක හරිද මේ ටික දාන්නද right මේ ටික තමයි යටින් ලියන්න ඕනේ හරි උඩ ඔක්කොම ලියා ගන්න බැරි වුණා මැසේජ් එක දාන්න right යට අර මම පොඩි 29 පිටුවේ ටිකක් ඉඳ තියන්න තිබ්බේ කිව්වේ ඒ ටිකේ ඔය අපි බෙදාගත්ත විදිහටම ඔය විදිහටම දාගන්න ඔය ඉතුරු ටික right ඉතුරු ටික ඔය විදිහටම දාගන්න right ඔක දාගන්න
හරි. ඔය ටික හරිද පුතේ? හරිද කට්ටියම කියන්න? රයිට් ඔය ටික දාගත්තේ 29 පිටුවේ. හරි. රයිට්. ඒතර මතක තියාගන්න ප්‍රේරක ප්‍රතිපාදනය හොයන්නේ අපි සූත්‍රයේ 2යි FL. L කියන්නේ ප්‍රේරතාව. රයිට්. දාරිත්‍රක ප්‍රතිපාදනය අපි හොයන්නේ XC = 1 2යි FC. F කියන්නේ සංඛ්‍යාතය, C කියන්නේ ධාරණාව capacitance. right? හරි. හරිද? අවුලක් තියනවද? right. හරි. ඊට පස්සේ අපි යමු මෙහෙම. මෙන්න මේ වගේ ගානකට. මොකද්ද ගාන? දැන් මේ වගේ පරිපතයක් දීලා තියෙන දැන් මෙතන මේ මේ ප්‍රේරකයක් සම්බන්ධ කරලා තියෙන මේ වගේ පරිපතයක පොඩි ගානක් හදන්න තියෙන්නේ. බලමු මොකද්ද ගාන කියලා. L සමානයි 50යි mH. මොකද්ද? ප්‍රේරතාව සමානයි 50යි මිලි හෙන්රි. හරි. ප්‍රේරතාවයි හෙන්රි වලින් මිලි හෙන්රි. ලියාගෙන නැද්ද? බලමු. ඒතර සංඛ්‍යාතය කියන්නේ 50 හර්ට්ස්. ලියලා ඉවර නැද්ද ඔයාලා? හරි. මොකක්ද ලියලා ඉවර නැත්තේ? මේක තාම ඉවර නැත්තේ. මේක හරිනේ. උඩ එක හරිනේ. right. තාම විනාඩි දෙකක් දෙන්නම් ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න ගොඩක් වෙලා ගන්න එපා. right. හරි නේද? හරි පුතේ දැන් ලියාගෙන ඉවරනේ. right. අපි යන් ගානට. හරි. ගොඩක් වෙලා ගන්න එපා ටක් ගාලා ලියලා දාගන්න ඒවා. ඒ ගානට යන්. right. මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ පරිපතයක. ප්‍රේරකයක් වෝල්ටීයතාවකට සම්බන්ධ කරලා තියෙන මෙහෙම අවස්ථාවක. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවකට සම්බන්ධ කරලා තියෙන ප්‍රේරකයක්. හරි. ඔන්න ඔය වගේ අවස්ථාවකට ගානක් දීලා තියෙන මෙන්න මෙහෙම. right. කොහොමද දීලා තියෙන ගාන? ගානක් දීලා තියෙන මෙහෙම. මොකද්ද? ප්‍රේරතාව 50 මිලි හෙන්රි. සංඛ්‍යාතය 50 හර්ට්ස්.
එතකොට අපින් අහන්නේ ප්‍රේරක ප්‍රතිපාදනය කීයද කියලා. ප්‍රේරක ප්‍රතිපාදනය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. රයිට්? කොහොමනේ තියෙන්නේ? හරි. ප්‍රේරක ප්‍රතිපාදනය හොයන්න කොහොමද හොයන්නේ පුතේ? සූත්‍රය මොකද්ද? ප්‍රේරක ප්‍රතිපාදනය සමානයි 2යි phi fl. රයිට්? එතකොට පුතේ අපින් අහන්නේ ප්‍රේරක ප්‍රතිපාදනය. හරි. එයා උක්ත වෙලා තියෙන්නේ. හරි. ප්‍රේරක ප්‍රතිපාදනය තමයි හොයන්න අහන්නේ අපි. හරි. 2 වැඩි කිරීම phi. phi කැලලෙන් කෙලිම ගහලා ගන්නත් පුළුවන්. නැත්නම් 22 බෙදීම 7 3.0 ගණන් තමයි ඉන්නේ phi ගියාගේ. අපිට සංඛ්‍යා දීලා තියෙනවා 50 හර්ට්ස් කියලා. 50 හර්ට්ස්. 50 හර්ට්ස්. රයිට්. එතකොට ප්‍රේරතාව දීලා තියෙනවා අපිට 50 මිලි හෙන්රි. 50 මිලි හෙන්රි. රයිට්. හරි පුතේ. එතකොට මේකේ අගය තමයි අපිට ගන්න තියෙන්නේ. රයිට්. මේකේ අගය ඔයාලට කැල්කියුලේටර් තියෙනවනේ. ගහලා ඔයාලට ගත්ත හැකි. රයිට්. හැබැයි මෙතන මතක තියාගන්න මෙතන මිලි එකක් තියෙනවා මේ. මිලි එකක් තියෙනවා. හර්ට්ස් තමයි සංඛ්‍යාතේ අපි නියමිත ඒකකයේ. හෙන්රි තමයි නියමිත ඒකකයේ මිලි හෙන්රි නෙමෙයි. ඒතර මිලි එක ඔයා උත්තරේ තියන්න ඕන. මෙන්න මෙහෙමයි දැන් උත්තරේ ඔගේ අපි සුළු කරලා ගත්තොත් එහෙම අපිට ඊයේ උත්තරයක් මාත් කැල්ලෙන් ගහලා බලන්න මාත් කැල්ලෙන් ගහලා බලන්න 50 වැඩි කිරීම 50 වැඩි කිරීම 22 වැඩි කිරීම 2 බෙදීම 7. එතකොට ඊ නිකන් ඔයාලට 15000 ගණක් වගේ මෙන්න මෙහෙම 15714.28යි වගේ ගණක් එයි. උත්තරේ එන්නේ එතකොට මේ මොකද්ද? උත්තරේ එන්නේ මිලි ඕම් වලින්. උත්තරේ ඕම් නෙමෙයි මිලි ඕම් වලින් වෙන්නේ. මේක ඕම් කරොත් එහෙනම් මොකද කරන්න ඕනේ? මිලිය ගන්න තියෙන්නේ. රයිට්. හරි. එතකොට ඒකට අනුව ඕම් අගේ ගන්න ඕන අපි. පැහැදිලිද? රයිට්. මිලි කියන්නේ 10 රින 3ක් පුතේ මේ 15714 විතරක් දාන්නම්ම. මිලි කියන්නේ 10 වැඩි කිරීම 10 රින 3යි. 10 රින 3යි ඕම්. ඒතකොට අපිට ගත්ත හැකි ඕම් වලින් නම් ගත්ත හැකි කෙලින්ම 10 රින 3 මෙහෙම පැනනකොට 15.7ක් ඕම් වගේ ගත්ත හැකි උත්තරය. පැහැදිලිද? රයිට්. 15.7යි ඕම් වගේ උත්තරයක් තමයි එන්නේ උතන. රයිට්. මිලි කියන එක එහෙම ගත්තා. උත්තරේ මිලි වලින් එන්නේ. හරි. ලොකු සංඛ්‍යාවක් තියෙනවා මිලි වලින්. නේ? රයිට්. මිලිලීටර් 1000 කියන්නේ ලීටර් එකයිනේ පුතේ. ඒ වගේ මිලි ඕම් 15016 15714යි කියන්නේ ඕම් 15.7ක් වගේ වෙන්නේ. ආසන්න දශම ස්ථානෙට විතරයි මම ගත්තේ. රයිට්. හරි. ඔහොම තමයි හොයන්නේ ප්‍රේරක ප්‍රතිපාදනය. ප්‍රේරක ප්‍රතිපාදනයත් මතක තියාගන්න ප්‍රේරක ප්‍රතිපාදනයත් වෙන්නේ ප්‍රේරක ප්‍රතිපාදනය කියන්නේ ප්‍රේරක ඇතුළේ යවත් තියෙන බාධාව. රයිට්. බාධාව. රයිට්. ඒකින්ද යාම ඉන්නේ ඕම් වලින් තමයි අපි. අපි ගමු ධාරිත්‍රක ප්‍රතිපාදනය මෙන්න මේ දීලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ පරිපථයක ධාරිත්‍රක ප්‍රතිපාදනය. නේ? හරි. ධාරිත්‍රකයේ තුලින් යවද්දි මොකක්ද තියෙන බාධාව කියලා අහන්නේ. රයිට්. අපිට ගානක් දීලා තියෙන මෙහෙම. ධාරණාව 200යි මයික්‍රෝෆැරඩ් කියලා තියෙනවා. සංඛ්‍යාතේ 50 හර්ට්ස් කියලා තියෙනවා. අපිට හොයන්න කියන්නේ ධාරිත්‍රක ප්‍රතිපාදනය. රයිට්. ඒක කොහොමද හොයන්නේ පුතේ? අපි සූත්‍රය දන්නවා එකයි ධාරිත්‍රක ප්‍රතිපාදනය xc සමානයි 1යට 2යි phi fc. රයිට්. 2යි phi fc. රයිට්. එතකොට උත්තරේ එන්නේ 2 වැඩි කිරීම phi කියන්නේ 22 බෙදීම 7 වැඩි කිරීම phi 50 හර්ට්ස් දීලා තිනවා 50 හර්ට්ස් කියලා. රයිට්. වැඩි කිරීම 200යි මයික්‍රෝෆැරඩ්. 200යි මයික්‍රෝෆැරඩ්. රයිට්. එතකොට ඕක හෙව්වහම ඔයාලට උත්තරයක් එනවා. උත්තරේ එන්නේ කොහමද? රයිට්. උත්තරේ එන්නේ මෙයා මයික්‍රෝෆැරඩ් නේ. මෙතන 10 ඍණ 6ක් තියෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒකට අපිට මෙහෙමත් ගත්ත හැකි. රයිට්. මම
තව යට ගන්නකො මෙහෙම. හරි මෙහෙම ගන්නකො බං. මම ඔක් ගන්න මේ විදිහට. මට උත්තරය ආවේ xc සමානයි 2යි pi f කියන්නේ 50 Hz. මම f ටත් දාන්නම්. මේ pi ටත් දාන්නම්. මගේ 22 බෙදීම 7 මෙතන එන්නේ උත්තරේ මෙතන එන්නේ එතකොට c කියන්නේ 200යි මයික්‍රෝෆැරඩ් 200යි මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6 ෆැරඩ් කොහොම නෙන්නේ එතකොට පුතේ මෙයා රයිට් මෙයා කොහොමද එන්නේ එතකොට මේ ඕන්නම් මෙයා අපිට උඩයට මාරු කර හැකි කියන්නේ මේ එක යටනේ ඉන්නේ මෙයා තනිකර උඩට අරන් ගියා ඒක එතකොට උඩයට මාරු වෙලා ඉන්නේ එතකොට 7 එනවා උඩට ඉතුරු ඔක්කොම ටික යටට එනවා 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 50 වැඩි කිරීම 200 වැඩි කිරීම 10 ඍණ 6 අපිට ඕන නම් 10 ඍණ 6ක් අරන් ගියයි උඩට මේ 10 ඍණ 6 උඩට අරන් ගියාම 10 ධන 6 දැන් උත්තරේ ගත්ත හැකි හරි ඕනනම් 10 මෙතනත් බිංදු මෙතන 2යි බිංදු 3යි මෙතන තව බිංදු 3ක් කැපුවා හැකි 10යි 3යි එතකොට 7000 බෙදීම මෙන්න මේ සංඛ්‍යාව හරි එතකොට උත්තරයක් කියපුවදී උත්තරයක් බලමු එතකොට උඩ එන්නේ 7000යි යට එන්නේ 440යි. මෙතන බිංදු දෙකක් කපලා බෙදුවොත් එහෙම අපිට එන උත්තරේ 700 බෙදීම 44. ඒතර අපිට උත්තරයක් එනවා ලස්සන උත්තරයක් 15.9 ඕම් කියලා. රයිට්. ඔන්න ඔය තමයි ප්‍රේරක ප්‍රතිපාදනය හොයන්නේ. මෙතනින් පටන් ගත්තා මෙතනින් කරන ඕකට දාගන්න පුතේ මේක දාගන්න ඔයාලගේ ටියුට් එකේ නම් ඉඩ නැහැ පිටිපස්සෙන් පිටුවේ ඉඩ තියෙනවා නම් දාගන්න නැත්නම් වෙනම පොතක දාගන්න පිටිපස්සෙන් පිටුවේ කියන්නේ ඔයාලගේ ටියුට් එකේ තියෙනවනේ අන්තිම පිටුව 56 පිටුවේ මුකුත් ලියන්න නැහැ අපහු තීරෙ මුකුත් ලියන්න නැහැ ඒක ඉඩ තියෙනවා නම් දාගන්න නැත්නම් පිටක හරි දාගන්න එහෙම නැත්නම් පොතක දාගන්න ගාන හදලා දාගන්න ගණන් දෙක ওই විදිහට
රයිට් ඔක හදලා දාගන්න. හරි ඔක දාගත්තු පුතේ. ගාන හදලා දාගන්න. එන් මේක ඉතුරු කොටස හදලා දාගන්න. මෙතන හැදුවේ. රයිට් ඔයාලට හරියට මේ ඒ උත්තරේ හදලා බලන්න. රයිට් හරිද? අපි යන් ඊළඟට රයිට් මේ දෙකම හදලා දාගත්තද පුතේ? හරි විනාඩියක් දෙන්න හදලා දාගන්න. රයිට් මේක දාගන්න මේක ඉතුරු කෑල්ල දෙවෙනි ප්‍රශ්නේ. හරි ඒකත් බලන්න හරිද කියලා. අපි තව ප්‍රශ්නයකට යමුම. රයිට් හරිද? හරිනේ අපිට අග්ගල තව ප්‍රශ්නයකට යන්න. රයිට් ඔන්න තව එකක් අහනවා. ඊළඟ එක කොහොමද අහන්නේ? මෙතන අහන්නේ අපිට දීලා තියෙන ප්‍රේරක ප්‍රතිපාදනය. එයා දීලා තියෙනවා සංඛ්‍යාතයක් දීලා තියෙනවා. අපිට අහන්නේ ප්‍රේරතාව. ඒ කියන්නේ
දාරිත්‍රක ප්‍රතිපාදනය දීලා තියෙනවා. සංඛ්‍යා දීලා තියෙනවා. ධාරණාව දීලා තියෙනවා. C කියන්නේ කැපැසිටි. ධාරණාව දීලා තියෙනවා. හරි දාරිත්‍රක ප්‍රතිපාදනයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ධාරණාව කොච්චරද කියලා. මේකනේ සූත්‍ර පුතේ. ධාරණ ප්‍රතිපාදනය සමානයි 1යට 2යි FC. C කියන්නේ ධාරණාව. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දාරිත්‍රක ප්‍රතිපාදනය දන්නවා. අපෙන් අහන්නේ මොකද්ද? මේ ධාරණාගේ කීයද කියලා අහන්නේ. එතකොට මම මේ ධාරණාගේ ගන්න මේ පැත්තට. රයිට් ධාරණාගේ මේ එයා මෙතෙන්ට ගන්නවා මෙයා මෙතෙන්ට දාලා හරස් ගුණිතේ මගේ. රයිට් ඒ අපිට ඕන කට්ටිය විතරක් ගත්ත හැකි. එතකොට අපිට එන්නේ සූත්‍ර කොහමද? මෙන්න මෙහෙම. ධාරණාව සමානයි 2යි F XC. රයිට් අන්න. දැන් අපි හොයමු ධාරණාගේ කොච්චරද කියලා. රයිට් 1යට 2.22 බෙදීම 7යි F කියන්නේ 50 Hz දීලා තියෙනවා රයිට් ඊට පස්සේ C කියන්නේ XC කියන්නේ 5 ohm දීලා තියෙනවා 5 ohm රයිට් මොනවද දීලා තියෙනවා රයිට් එතකොට මම ආයේ මෙතෙන්ට අරන් යන්න සමානයි මෙතනත් මම කරන්නම් අර වැඩි උඩට මාරු කරන්න උඩට මාරු කරාට පස්සේ යට කට්ටිය උඩට එනවා උඩ කට්ටිය යට යනවා මොකද එන්නේ 7 බෙදීම 2 22 50 වැඩි කිරීම 5 දැන් බලමු උත්තරේ කීයද එන්නේ කියලා එතකොට එනවා 7 බෙදීම යට එන්නේ බලමු කීයද කියලා right 2 වැඩි කිරීම 2 50 වැඩි කිරීම 5 11000ක් එන්නේ 11000යි. ඒතර 7 බෙදීම 11000 කීයද? බලමු. 7 බෙදනවා 11000යි. එතකොට එනවා 0.0.0.0 6 3යි 6යි ඔහොම ගානක් එන්නේ මෙන්න මේ 0.0.0.0යි 6යි 3යි ගානක් එන්නේ 6යි 3යි 6යි වගේ ඔහොම එකක් එන්නේ. right. මෙයා එන්නේ උත්තරේ කොහොමද එන්නේ? ප්‍රේරතාවම ඉන්නේ ෆැරට් වලින්. එතකොට මෙතන අපිට අගයක් ලස්සන අගයක් දැම්ම හැකි. මෙන්න මෙහෙම. 0.6ක් මේ පැත්තට අරන් ගිහිල්ලා 636යි මයික්‍රෝ ෆැරට් කියලා දැම්ම හැකි. ඔන්න ඔය විදිහට දැන් මේ මයික්‍රෝ වගේක් දැම්ම හැකි. නැත්නම් වලට මෙතෙන් විතරක් අරන් ගිහලා 0.6යි 3යි 6යි කියලා 0.6යි 4ක් වගේ වටේලා දාලා මිලි ෆැරට් කියලා දැම්ම හැකි. මම කෙලින්ම මයික්‍රෝ ෆැරට් වලින් දැම්මා. රයිට් පැහැදිලිද? පැහැදිලිද? ඔන්න ඔය වගේ විදිහට එන්න පුළුවන්. රයිට් මම දැන් මේ තාම තනි විතරයි කතා කරේ. කියන්නේ තනියම ප්‍රේරකයක් ප්‍රතිරෝධයක් දාරිත්‍රයක් වෙනම සම්බන්ධ කරාම. හරි ඔය කට්ටිය එකට සම්බන්ධ කරාම කොහොමද වෙන්නේ කියන එක අපි ඊළඟ සතියේ බලමු. රයිට් අද ගොඩක් වෙලා කරගන්න බැරුව ගියා. මේ රයිට් අද ඒතකොට කට්ටියට ගොඩක් කට්ටියට මේ 11ට තව ක්ලාස් එකක් තියෙනවා කියලා කිව්වා. ඒක නිසා මෙතනින් හැර කරන්න හම්බෙන්නේ නැහැ නේ. රයිට් ඒක නිසා ඔක දාගන්න. රයිට් ඒ නිසා දිවර කරමු 11ට ඊළඟ දවසේ අපි 8:00ට වගේ පටන් ගමු. ලබන සතියේ මේ ක්ලාස් එක. එතකොට ටිකක් වැඩි වෙලාවක් කරමු. ඊළඟ දවසේ ගොඩක් වැදගත් දේවල් ටිකක් තියෙන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න රචනා ප්‍රශ්නත් එන්න පුළුවන්. මේක ඊතුරු කොටස තමයි කරන්න ඊළඟ දවසේ. ප්‍රේරක RLC සම්බන්ධ ප්‍රේරක දාරිත්‍රක ප්‍රතිරෝධ තුනම එකට එක පරිපාතයක ශ්‍රේණිගතව සම්බන්ධ වුණාම කොහොමද අගයන් එන්නේ කියන එක. රයිට්. අපි ඊළඟ දවසේ කතා කරමු. හරි ඔය ටික දාගන්න. අනිත් එක මේ ඔයාලට මේ මාසේ ඔයාලා රයිට් මේ මාසේ ගෙවීම් කරලා තිබ කට්ටියට අද ටියුට් එවනවා මම. ටියුට් කියන්නේ අපි ලබන සතියේ පටන් ගන්නවා ලබන සතියේ බ්‍රහස්පතින්දා ඉඳන් පටන් ගන්නවා රිවර්ස් එක කියන්නේ සිලබස් එකේ අන්තිම පාඩම් 5. විවසාගතේ සහ කලනාකරණය, එස්තිමේන්තුකරණය සහ ප්‍රමාණ පිළිපත් ගණනය බිම්මැනුම් මේ වගේ පාඩම් අන්තිම පාඩම් 5
කරනවා වෙනම දවසක ඉක්මනට පාඩම් ටික ඉවර කරගන්න ඕනේ හින්දා. right? විවසායකත්වයේ සාකච්ඡාකරණය පටන් ගන්න ලබන බ්‍රහස්පතින්දා. ඒකට අදාළ ටියුට් ටික, ඒකේ ටියුට් එක සහ ඩ්‍රෝවින් වල කලින් අර තියෙන ටියුට් එකක් තියෙනවා ඒකත් එවනවා මම. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් වල විභාග ප්‍රශ්න රචනා ප්‍රශ්න සම්බන්ධ ටියුට් එකක් පේපර් වගේ සම්බන්ධ ටියුට් එකක් පොඩි ඒකත් එවනවා වලට. ඒ වගේම ඉලෙක්ට්‍රොනික අපි මේකෙන් පස්සේ පටන් ගන්න ඉලෙක්ට්‍රොනික වලත් පළවෙනි ටියුට් එක එවනවා. ඔය ටියුට් ඔක්කොම එවනවා. right අද එවනවා කට්ටියට. කල්ලි ගෙවල් නැති කට්ටිය කවුරු ඉන්නවා නම් ඒක මේ දාලා රිසිට් එක එවන්න මට. එපුකම් ඔයාලට එවන්න පුළුවන්. right ඔය ටික දාගන්න ඔක්කොම. මම account details ඔක්කොම දාන්නම් group එකට. කලින් මම දැම්මා ආයෙ පාරක් දාන්නම්. මම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ. හරි මම දාන්නම් විතර මේ ලියලා ඉවර නැත්තම් මොනවාද කලින් එක ලියලා ඉවර නැත්තේ? මේ ටික දාගන්නකො මම අර ටික ආපහු වෙන්නන්න මේ ටික. හරිනම්. right මේ ටික මොනවද ලියා ගන්න ආමුත් බැරි වෙච්ච එකක් තියෙනවනම් මට කියන්න. මේ දෙක ලියාගත්තද මොනවද ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවනම් මම මේක දාලා තියන්නම් ලියා ගන්න. මේක මේ ටික right මම මේ අංක දාන්නම්කො මොන පිටෝ ලියා ගන්න බැරුණේ කියලා කියන්නකො. එතකොට හරිනේ. Hi sir. හරිද?
හරි මේ පිටු පහ මේ පළවෙනි එක මේ දෙවෙනි එක මේ තුන්වෙනි පිටුව මේ හතරවෙනි පිටුව මේ පස්වෙනි පිටුව මොකක් හරි පිටුවක් ලියාගෙන බැරුව ගියා නම් මට දාන්න chat එකේ මම ආපහු ඒක දාලා තියන්නම් ඔයාලට ලියාගන්න right හරි සර් ලියාගත්තා. හරිනේ ඔව් සර්. හරි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු ලබන සමුදා හරි. හරි එහෙනම් පාඩම් කරන්න වැඩ කරන්න right හරි හරි සර් පරිස්සමෙන් ඉන්න සර් යුතුයි.